මේ ආණ්ඩුවේ රාජපක්ෂ හිතවතුන්ගේ යම් චෝදනාවක් තියෙනවා විශේෂයෙන්ම මම මාධ්‍ය සාකච්ඡාවල යම් සම්මන්ත්‍රණවල අදහස් ප්‍රකාශ කරන අවස්ථාවන් වලදී රාජපක්ෂ පවුලට පමණ ප්‍රහාරය එල්ල කරන බව. මම ඒක දිගින් දිගටම කරන්නේ මේ මෙහෙම වෙන කැබිනට් මණ්ඩලයේ ඉන්න කාටවත් පොහොට්ටුවේ කියලා කියන පාර්ලිමේන්තුවේ ඉන්න කාටවත් කිසි බලයක් නැහැ. මේ ලංකාවේ සියලුම බලතල විශ්ව සංශෝධනයට පෙර ඒ වගේම විශ්ව සංශෝධනයට ප්‍රථම 18 වෙනි සංශෝධනයේ කාලේ හරි පොහොට්ටුව පිටුවට පස්සේ හරි සම්පූර්ණ බලතල රාජපක්ෂ පවුලට. ඒක නිසා මේ තියෙන සියලුම දෝෂයන්ට මේ තියෙන සියලුම විනයන්ට රාජපක්ෂ පවුල සම්බන්ධයි. විශේෂයෙන්ම දැන් මම හිතන්නේ ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවේ දැන් මේ රාජපක්ෂවරුන්ගේ අන්තේවාසිකයෝ ඒ වගේම රාජපක්ෂවරු වෙනුවෙන් කඩේ යන යම් පුද්ගලයන් මේ ලංකාවේ ආර්ථික අර්බුදයට ලංකාවේ තිබිච්ච පාලන ක්‍රමයන් සියල්ලම ඒ කියන්නේ එදන නිදහසෙන් පස්සේ සීලුම් පාලනයන් සම්බන්ධයි වගේ මතයක් ගොඩනගමින් යම් ව්‍යාජයක් අසත්‍යයක් පතුරවන්න උත්සාහ කරනවා. නමුත් මම කියන්නේ ලංකාවේ මේ තියෙන ඩොලර් අර්බුදය ඒ වගේම ආර්ථික අර්බුදය සියල්ලටම ප්‍රධානම හේතුව තමයි රාජපක්ෂවරු. විශේෂයෙන්ම 2009 යුද්ධෙන් පස්සේ ඒ අපගේ සහෝදර ජනතාව අතිවිශාල හමුදාව අරගෙන ගිහිල්ලා ලේන් යකඩින් මර්ධනය කළා. ඒ ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිදු සංවේදීභාවයක් නැතුව ජාත්‍යන්තර උමනාවන් වලට අපේ සහෝදර ජනතාවක් මර්ධනය කළා, ඝාතනය කළා. ඊට පස්සේ ඇති කරගත්ත පාලනයේ තමන්ගේ බල පරාක්‍රම විහිදුවීම සඳහා ඒ වගේම ඉන්පස්සේ 2010 මැතිවරණයෙන් පස්සේ රාජපක්ෂවරු කල්පනා කළා ආසියාවේ ආශ්චර්ය කරන්න කියලා. ආසියාවේ ආශ්චර්ය කරන්න කියලා මොකද ජනතාව හිතුවා මේ යුද්ධෙන් පස්සේ යුද්ධෙට වේදන් වෙච්ච අතිවිශාල ඩොලර් බිලියන ගාණක මුදල ඉතුරු වෙලා රට සමෘද්ධිමත් වෙයි කියලා. නමුත් 2009න් පස්සේ 2010 ආයවැය 2011 ආයවැය 2012 ආයවැය එන්න ආරක්ෂක වියදම වැඩි වුණා. අතිවිශාල LTD සංවිධානයත් සමග උණ්ඩ වේදන් වුණේ නැහැ. කාලතුවක්කු නිශ්ශබ්ද වුණා. ඒ වගේම ආටිලරි නිශ්ශබ්ද වුණා. උණ්ඩ නිශ්ශබ්ද වුණාටත් නමුත් දිනෙන් දින රාජපක්ෂවරුන්ගේ අයවැයෙන් ආරක්ෂක වියදම් වැඩි වුණා. ඒක නිසා රට සමෘද්ධිමත් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේගොල්ලෝ ආසියාවේ ආශ්චර්ය පෙන්වන්නට උපයෝග කරගත්තා වර්තමාන මහ බැංකු මුදල් මහ බැංකු අධිපති වෙන අජිත් නිවාඩ් කබ්‍රාල්ව මහ බැංකුවට පත් කරලා මේගොල්ලෝ ලංකාවේ ආර්ථිකය දියුණුනා කියලා බොරු මහ බැංකු වාර්තා හැදුවා. බොරු මහ බැංකු වාර්තා හදලා ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ගණන් බවට මහ බැංකු වාර්තා වලින් පෙන්වන්න පටන් ගත්තා. ලංකාවේ යුද්ධ නතර වෙලා මේ ආරක්ෂක වියදම් අඩු වෙලා නොතිබියදී ඒ වගේම කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු වෙලා නොතිබියදී ලංකාවේ එක්වරම ලංකාවේ ජනතාවගේ එක පුද්ගල ආදායම ඩොලර් 4000 ගණන් වැඩි වුණේ කොහොමද? ඒක ඇවිල්ලා ලංකාවේ ආර්ථිකය පිළිබඳව මහා බැංකුව බැසිල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා එකතු වෙලා හදපු බොරු මිත්‍යාවක්. ඒ මිත්‍යාව නිසා ලංකාවට වෙච්ච අපරාධය මොකද්ද? ඒක තමයි මේ ලංකාවේ ඩොලර් අර්බුදේ ඒ වගේම ආර්ථිකයේ විනාශයේ ආරම්භය. මොකද්ද මේ මිත්‍යාවේ කතන්දරේ තේරුම? මේගොල්ලෝ ලංකාව ආසියාවේ ආශ්චර්යයට පත් වෙන බව ප්‍රකාශ කරමින් ලංකාව දැන් මැදි ආදායම් ලබන රටක් බවට පත් වෙලා කියලා පෙන්눔 කරමින් මේගොල්ලෝ බොරු මහ බැංකු වාර්තා හදලා මොකද්ද කළේ අන්තිමට? ඒගොල්ලන්ට උමනා වුණා මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ඒ රාජපක්ෂ පෞල් පාලනයේ ලංකාව දියුණු වෙනවා. ඒගොල්ලෝ දැනටත් කියන්නේ ඒකනේ. අපේ රටේ ආර්ථික වර්ධන වේගය 2015 බාර දෙනකොට 8%යි 6%යි 7%යි දක්වා වැඩි වුණා. ඒ වගේ ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච රටක් තමයි බාර දුන්නේ කියලා. නමුත් අපිට එහෙම එකක් තේරුන්නේ නැහැ. ඒ කාලෙත් කිරිපිටි මිල දැන් වගේමයි. ඒ කාලෙත් ගෑස් මිල දැන් වගේ 2000 ගාණක්. ඒ කාලේ ජනතාවට පඩි වැඩි කරේ නැහැ. අඩු ගානේ ජනතාවගේ මූලික වලට පඩි වැඩි කරේ නැහැ. රුපියල් 1000ක් 500ක් එකතු එල්ලීම් තමයි කළේ. එහෙම එහෙම වෙවි කොහොමද ලංකාවේ ජනතාවගේ එකතු ලාද වැඩි වුණේ? තනිකර බොරු මහ බැංකු වාර්තා වලින් ඒගොල්ලෝ පෙන්වන්න හැදුවා ලෝකෙට අපි ආසියාවේ ආශ්චර්ය බව පත් වෙනවා කියලා. එහෙම කියලා ආයෝජකයෝ කියන්න උත්සාහ කළා. නමුත් ආයෝජකයා ආවේ නැහැ. මොකද රටේ මානව හිමිකම් තත්ත්වය සවුත් වුණා. රටේ දිනෙන් දින ජනමාධ්‍ය වලින් අතුරුදහන් වුණා. මාධ්‍ය ආයතන වල පැනලා മന്ത്രിවරු ඇමතිවරු පැනලා ජනමාධ්‍ය පහර දෙන්න පටන් ගත්තා. ජනමාධ්‍ය ආයතන බෝම්බ ගැහුවා. මාධ්‍යවලින් ඒ පාලන යුගයේදී ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් අතුරුදහන් වෙච්ච මාධ්‍යවේදීන් ගුටි කාපු මාධ්‍යවේදීන්ට ලංකාවෙන් දාලා යන්න හිවිච්ච කාලයක්.
එහෙම දීද්දි මේගොල්ලෝ උත්සාහ කළා මේක ආශ්චර්ය කියලා පෙන්වන්න. මොකද්ද බොරු මහ බැංකු වාර්තා දාලා ඒ ඩොලර් 4000 ගානක ඒක පුද්ගල ආදායම් පෙන්වීමෙන් මොකද උනේ? ලංකාව ඉස්සර සාමාන්‍ය දුප්පත් රටක් සංවර්ධනීය රටක් වශයෙන් අපිට ලෝකේ රටවල් රාශියක් යුරෝපේ රටවල් ඇමරිකාව ජපානය ඕස්ට්‍රේලියාව ඒ වගේම ඉහළ රටවල් අවුරුද්දක් පාසා ලංකාවට ආධාර දෙන ආධාර කණ්ඩායමක් තිබුණා. ඒ ආධාර කණ්ඩායම එක්කහුව වෙලා ලංකාවට ප්‍රධාන විශේෂයෙන්ම ජපානයේ තමයි අපි ලංකාව වැඩියෙන්ම අපි සංවර්ධනය වෙමින් රටක් වශයෙන් දුප්පත් රටක් වශයෙන් අපිට ගොඩාක් ආධාර කළේ ජපානය. ඊට අමතරව ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය ඒගොල්ලෝ එකතු වෙලා අපි මේ අවුරුද්දේ ලංකාවට මෙච්චර ආධාර කරනවා කියලා කිව්වා. ඒ ණය නෙමෙයි ප්‍රධාන මෙච්චර දීලා ඊට පස්සේ අපිට දුන්නා සහන ණය. සහන ණය කියලා කියන්නේ 100ට 0.2යි ඒ වගේ අවුරුදු 30කින් 40කින් සහන ණය. එතකොට ඒව නැතුව ගියා. මොකද හේතුව ලෝක නිර්ණායකයක් තමයි මැදි ආදායම් ලබන රටකට මැදි ආදායම් ලබන රටකට සහන ණය නැහැ, ප්‍රධානයක් නැහැ. ඒක නිසා මේගොල්ලන්ගේ බොරු ගණන් මිනුම් නිසා ලංකාවට ලැබෙන්නා වූ ප්‍රධානය නැතුව ගියා. ලංකාවට ලැබෙන්නා වූ සහන ණය නැතුව ගියා. ඊට පස්සේ මේගොල්ලෝ මොකද්ද කළේ? මේගොල්ලෝ ඒකෙන් ජාවාරම් පටන් ගත්තා. මොකද්ද හේතුව? චීනයේ එක්සිම් බැංකුව හරහා අති විශාල පොලියට ණය ලබා ගන්න පටන් ගත්තා. 7-8 පොලියට කෙටි කාලේ ණය. ඒවැ මේගොල්ලෝ කොමිස් මුදල් ගත්තා. ඒවත් එක්ක තමයි මම ලංකාවේ මේ අර්බුදය ඇති වෙලා ලංකාව ණය බරෙන් පීඩිත බඩපත් වෙන්න පටන් ගත්තේ. ඒක නිසා මේ ලංකාවේ ණය අර්බුදයට ලංකාවේ ඩොලර් හිඟයට ලංකාව මේ විතර ණය බරක් වෙන්න ප්‍රධාන හේතුවක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් රාජපක්ෂලාගේ දුර්දාන්ත අශිෂ්ට පාලනය. රටකනේ නොහිතා තමන්ගේ පවුලේ ආදායම් ගැන හිතලා තමන්ගේ පවුලේ ජාවාරම් ගැන හිතලා ලංකාව බොරු මහ බැංකුවේ බොරු සංඛ්‍යාලයකට දක්වලා ලංකාව විනාශ කළා. ඒක තමයි මේ දැන් ලංකාවේ දැන් තියෙන තත්ත්වයට. මොකද හේතුව බොරුවට ලංකාව උඩ දාලා ලංකාවට ලැබෙන තිබිච්ච ආධාර ලංකාවට ලැබෙච්ච ප්‍රධාන නැතුවක නැති කරලා දාමු රාජපක්ෂ පවුල තමන්ගේ ජාවාරම තමන්ගේට ලැබෙන කොමිස් මුදල් බව කල්පනා කළේ. ඊට අමතරව 2010න් පස්සේ ශ්‍රී ලංකන් එයාලයින් කියන 1977 ඉඳලා 2004 වගේ කාලය වෙනකම් ශ්‍රී ලංකාවේ තිබිච්ච ශ්‍රී ලංකන් එයාලයින් එක පාලනය කළේ අපේ රජය. ඒ රජය පාලනය කරනකොට ඒ කාලේ වෙනකොට ශ්‍රී ලංකන් එයාලයින් එක අතිවිශාල පාඩු ලැබමින් ලංකාවට අතිවිශාල බරක් වෙමින් පැවතුණා. එහෙම තිබියදී 2010 වගේ කාලෙදී මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ පවුලේ කට්ටිය එයා විදේශ සංචාරයේ කාලේ යනකොට ඒ කාලේ රටගෙන කල්පනා නොකර සාමාන්‍යයෙන් ඕනම විදේශ සංචාරයකට 150ක 200ක වගේ සම්පූර්ණ ගුවන් යානය පුරවගෙන කට්ටිය යනවා. ගුවන් යානය පුරවගෙන කට්ටිය ගිහිල්ලා ඒ රටේ තියෙන 7 ස්ටාර් හොටෙල් නතර වෙනවා. නතර වෙලා ලංකාවට අතිවිශාල පාඩුවක් කරනවා. කෝටි ගණන් බිල් ගෙවනවා. ඒ බිල් ගෙවලා තමයි මේ ලංකාවට මේ හානිය වෙලා තියෙන්නේ. ඒ වගේම එකපාරක් සුදුසුකම් නැතුව නාවික හමුදාවට බඳවගත් තමන්ගේ පුතා මහ බ්‍රිතාන්‍යයේ නාවික හමුදා අභ්‍යාස ආයතනයක පුහුණුවකට අරිනවා. කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ පුහුණුව අවසන් වෙලා එයාගේ පාසින් අවුට් එක තියෙනවා එංගලන්තේ. ඒ පාසින් අවුට් එකට මේගොල්ලෝ 100ක් 150ක් විතර ලංකාවෙන් පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහිල්ලා ඒ පාසින් අවුට් එක ඉවරලා ලංකාවට එන්න හදන ගුවන් යානයක් නැහැ. එතකොට ඒ වෙනකොට ශ්‍රී ලංකා න්‍යායාලයින් එක පාඩු ලබන නිසා අපි එමිරේට්ස් ආයතනයට දීලා කළමනාකරණය කරන්න අවුරුද්දකට කෝටි 440ක් ලාභ ලබන ආයතනයක්. ඒ වගේම ලංකා ආණ්ඩුවට අතිවිශාල බදු මුදලක් ගෙවන ආයතනයක්. පස්සේ රජින්වාස් ගුණවර්ධන එතකොට ඒ කාලේ අධීක්ෂක මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ අගසව්වා. මේ දවස්වල තරහ වෙලා දෙගොල්ලෝ දැන් රණ්ඩු වෙනවා. දෙගොල්ලෝ ගතු කියා ගන්නවා. දෙගොල්ලෝ කරපු පංචාවන් ගැන කියනවා. රජින්වාස් ගුණවර්ධන ශ්‍රී ලංකා න්‍යායාලයින් එකේ පීටර් හිල්ට කතා කරලා කිව්වා අපිට ප්ලේන් එකක් යවන්න ලන්ඩන් ඉඳලා ලංකාවට ප්ලේන් එකක් තියෙනවා. ඒ ප්ලේන් එකේ ඉන්න කට්ටිය ඔක්කොම බස්සලා අපිව දාන්න කියලා. පස්සේ කිව්වා අපේ ගුවන් යාන සමාගමේ කලින් ටිකට් වෙන් කරගත්ත කාවක්වත් අපි එහෙම බස්සන්නේ අපිට මේ වෙලාවට ප්ලේන් එකක් දෙන්න බෑ කියලා කිව්වා. ඒකත් එක්ක මොකද උනේ? තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයන් නිසා මෙච්චර ලාභ ලැබපු එමිරේට්ස් ආයතනය, ඒ ශ්‍රී ලංකා න්‍යායාලයින් එමිරේට්ස් තමයි කළමනාකරණය කරන්නේ. අපේ රටේ අවුරුද්දකට කෝටි 440ක් ලාභාංශ ගෙවන ආයතන බඩපත් වෙලා තිබුණා. එහෙම තියෙද්දි මහින්ද රාජපක්ෂ මොකද්ද කළේ? ශ්‍රී ලංකා න්‍යායාලය ලංකාවට ඇවිල්ලා පීටර් හිල්ගේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වීසා කැන්සල් කරලා ලංකාව පිට වෙන්න කියලා මහා දේශප්‍රේමී කතා කළා. ලංකාවට අපිට ගුවන් යාන සමාගමක් ඕනේ කියලා ශ්‍රී ලංකා න්‍යායාලයින් එක පවර ගත්තා. ශ්‍රී ලංකා ලයින් එක පවර ගත්තාට පස්සේ මොකද වුනේ? දැනට දවසකට කෝටි 20ක් පාඩුයි. ගුවන් යානයක් ඇහැට දැකලා නැති, ගුවන් යාන ගමනක් ගිහිලා නැති,
ගුවන් යාන ගැන අහලවත් නැති මේ රටේ දුප්පත් මිනිහ හිටන් දවසට කෝටි 20ක් ඔක්කොම පාඩු වෙනවා. මේ ඊළඟ එයා බස් කණතුරුවෙන් අතිවිශාල හොරකමක් කළා. ඒ හොරකම් පිළිබඳව හිටපු මහින්ද රාජපක්ෂ ඥාතියෙක් වන හිටපු ශ්‍රී ලංකා සමාගමේ විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා වංචා කළා. එයා බස් කණතුරුව කළා. ඒකෙන් අතිවිශාල ගාණක් මේ හොරකම් කළා. ඒ වගේම දැනට වෙන පහුගිය කැබිනට් මණ්ඩල අනුමැතියක් අරගෙන කෝටි 10000ක් ශ්‍රී ලංකන් එයාලයින් වෙනුවෙන් මේ යන පාඩුවේ පියව ගන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා දුන්නා. අද කිරිපිටි ගෙන්න ගන්න ඩොලර් මිලියන 50ක් නැති රටේ කෝටි 10000ක් කැබිනට් එකෙන් අනුමත කළා දෙනවා ශ්‍රී ලංකන් එයාලයින් පාඩුව. ඒ ශ්‍රී ලංකන් එයාලයින් පාඩුව කවුරු හින්දාද? මහින්ද රාජපක්ෂ හින්දා. මේ රටේ හැම සමස්ත මිලියන 222 ජනතාවම මේ පාඩු වෙන්නේ පාඩු විදින්නේ මහින්ද රාජපක්ෂලාගේ සුඛෝපභෝගී ජීවිතවල වන්දි ගෙවන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකන් න්‍යායාලයෙන් පවර කතර පස්සේ මොකක්ද උනේ? ඒගොල්ලෝ යන්නේ හැම සමුළුවකටම ඉන්න කොල්ලෝ බල්ලෝ ඔක්කොම දාගෙන ගිහිල්ලා 150 200ක් පිට රටවල දවස් ගණන් තියාගෙන ඉන්නවා. පිට රටවල ගුවන් තොටුපළ වල හිටියට පස්සේ ගුවන් තොටුපළ නැවැත්වීමේ ගාස්තු වශයෙන් මිලියන ගණනක් ගෙවන්න වෙනවා. ඒ වගේම තරු පන්ති 7 පන්ති හොටල් වල ඉඳලා මිලියන ගණනක් ගෙවන්න වුණා. අන්තිමට ලංකාවට ලෝකේ වටේ ගිහිල්ලා හැම සමුළුවටම 200ක් විතර එකගෙන ගිහිල්ලා අද ලංකාවට ඩොලර් කෝටි ගණනක නායකාරයෙක් බඩපත් කරලා තියෙනවා. මේ ණය බරෙන් 85ක් මේ ඩොලර් හිඟයට ඒ වගේම රටේ ආර්ථික විනාශ වෙන්න හේතු වුණේ රාජපක්ෂ පවුල කියන එක මම පැහැදිලිවම කියනවා. ඒක නිසා මේ එක ආණ්ඩු වලට නිදහසින් පස්සේ ආණ්ඩු වලට හේතු වුණා කියන එක හැමෝම ණය ගත්තා. ණය වලින් ප්‍රතිශත වැඩ කළා දිනවා ලංකාවේ. නමුත් රාජපක්ෂ පවුල තමයි ණය ගත්ත වලින් 10%ක වැඩ කරලා නැතුව තමන්ගේ සාක්කුවට දාගත්තේ. ඒ වගේම තව අතිවිශාල දූෂණ සංඛ්‍යාවක් සිදු වෙලා තිනවා. ඒක නිසා මම මේ අවස්ථාවේ කියන නීතිඥවරයෙක් වශයෙන් දැන් හොඳම උදාහරණය තමයි GC+ 2010 GSP+ ලංකාවට ලබා දෙන්න යනකොට GSP+ වලින් ලංකාව විශේෂයෙන්ම අපනයනය කරන යුරෝපයට අපනයනය කරන බාඩු භාණ්ඩ වලට බඩු භාණ්ඩ 2000 ගානකට වගේ බදු සහනයක් ලැබෙනවා. ඒ බදු සහනය ලැබෙන්නේ අනිකුත් රටවලට නැති ලංකාවට ලැබෙන GSP+ කියන එක. අනිකුත් රටවල ලැබෙන්නේ නැතුව ලංකාවට දෙන්නේ අපි සම්මුති 27ක් අසන චන්ද්‍රිකා යුගයේදී ජාත්‍යන්තර සම්මුති බර ගන්න අස්සම් කළා තියෙනවා. පස්සේ චන්ද්‍රිකා යුගයේදී සම්මුති ගොඩකට අස්සම් කළේ ලංකාවේ විදේශ ඇමතිවරයා වශයෙන් හිටපු ජී.එල්. පිරිස්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ රජය ආව 2001 දී ඒ සම්මුති අනුව GC+ පහසුකම ලබා ගත්තේ රනිල් වික්‍රමසිංහ රජේ. එතකොට ඒ GC+ සාතිකය ලැබුණාට පස්සේ අපේ ලංකාවේ බඩු භාණ්ඩ මොකද හේතුව අනික් රටවල් අහනවා ලංකාවට ඇයි ඕගොල්ලෝ GC+ දෙන්නේ අපිට දෙන්නේ නැතුව කියලා. එතකොට ඒගොල්ලෝ කියන යුරෝපයේ මිනිස්සු කියන දෙයක් තමයි යුරෝපයේ පාලකෝ කියන දෙයක් තමයි ලංකාව ජාත්‍යන්තර සම්මුති 27කට අස්සම් කරලා තියෙනවා. මොකද යුරෝපයේ මිනිස්සු මේ සම්මුති වලට අස්සම් කිරීම සම්බන්ධ සලකා බලනවා. ඒ මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු රාජ්‍යයන් ඒ බදු මුදල් මේ අයින් කිරීමේදී යම් යම් රටවල් මානව හිමිකම් තත්ත්වයන් ජාත්‍යන්තර සම්මුති තත්ත්වයන් අස්සම් කරලා තියෙනවා කියලා බලනවා. එහෙම තියෙන එකක් නිසා තමයි ලංකාවට ඒගොල්ලෝ බදු සහනයක් දෙන්නේ. අනික් රටවල් වලට අපි සාධාරණීකරණය කරන්න ඕනේ අපේ රටට GC+ දෙන්න හේතුව මොකද්ද කියලා. මහින්ද රාජපක්ෂලාගේ කලින් පාලන කාලෙත් GC+ අහිමි වුණා. අහිමි උනේ මොකද හේතුව මේගොල්ලෝ මානව හිමිකම් කඩ කිරීම, මාධ්‍ය වේදින පහර දීම, මාධ්‍ය ආයතන වල ගිනි තැබීම, ඒ වගේම ත්‍රස්තවාදලකින් පරිදි සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේම ජනතාව නිදහසින් ඉන්න දෙන්නේ නැතුව 18 වෙනි සංශෝධනය ගෙනල්ලා අධිකාරීවාදී පාලන ගති කර ගැනීම. එතකොට ඒ GC+ අහෝසි වෙන වෙලාවේ මොකද මහින්ද රාජපක්ෂ කිව්වේ අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට ස්වාධීනත්වයට GC+ වලින් හානි වෙනවා. අපි ඒ GC+ ගන්න නැතුව අපේ රටේ භෞමික අඛණ්ඩතාවයට ස්වාධීනත්වයට හානි වෙන්න දෙන්නේ නැතුව අපි GC+ නැති වුණත් අපිට කමන්නේ අපි චීනෙන් ණයක් ගන්නවා කිව්වා. අන්න ලංකාවට නොමිලේ ලැබෙන තිබුණු ඩොලර් බිලියන ගානක වාසියක් අයින් කරගෙන ඒ පාඩුව පියව ගන්න චීන ණය ගත්තා. චීන ණය ගන්න මේගොල්ලෝ හරි කැමතියි. මොකද චීනේ 7-8 ණය ගත්තාන් පස්සේ 2-3ක කොමිෂන් එකක් ගත්තත් කෝටි ප්‍රකෝටි ගාණක්. ඒක නිසා ඒ වගේ GC+ අහෝසි කරගෙන මේගොල්ලෝ ඒ වෙලාවෙත් ලංකාවට ලොකු ද්‍රෝහිකමක් කළා. මොකද GC+ වලින් ඇඟලුම් කර්මාන්තේ ඩොලර් බිලියන 2ක් එනවා. ඒ වගේම සුළුට්ටු කර්මාන්තයෙන් ඩොලර් මිලියන් 50ක් එනවා. ඒ වගේම මත්ස්‍ය කර්මාන්තයෙන් තව ඩොලර් මිලියන් 50ක් එනවා. එතකොට ඒවත් එක්ක තමයි ලංකාවේ ජනතාවට ආදායමක් ලැබෙන්නේ. දැන්ටත් මේ අවුරුද්දේ යුරෝප පාර්ලිමේන්තුවෙන් 625ක් විතර විරුද්ධ වෙලා තිනවා ලංකාවට දෙනවට. ඒ වගේම පොඩි ගණක් වෙලා ලංකාවට දෙන්න කියලා දැන් ලංකාව කට්ටියක් ආවා ලංකාවේ තියෙන මානව හිමිකම් කඩවීම. ඒ වගේම විශ්ව සංශෝධනය අධිකාරීවාදී පාලන ගති කරලා තියෙන නිසා මේ රාජපක්ෂවරු ඉන්න නැවතත් GC+ අහෝසි වෙලා රටේ ජනතාව
ඉතාමත් අපහසුතාවයට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ සම්පූර්ණ රටේ ආර්ථික පරිහානියට ඩොලර් හිඟයට ඒ වගේම රට මේ වගේ තත්ත්වයට වැටෙන්න රාජපක්ෂ පවුල සම්පූර්ණ වකිය යුතුයි. එතකොට අපිට තියෙන්නේ මේ රාජපක්ෂ පවුල පාලනය ඉවත් කළා පරාද කළා ගෙදර ඉන්න එක විතරද? මේ කරපු අපරාධ දඬුවම් කිරීමක් කරන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම මේ සියලුම කරපු අපරාධ වලට දඬුවම් කිරීම පමණක් සෑහෙන්නේ මේගොල්ලෝ විදේශවල මේගොල්ලෝ වත්කම් සංගවා තියෙනවා. මේගොල්ලන්ගේ විදේශවල මේගොල්ලෝ අනන්තවත් වත්කම් තියෙනවා. ඒ නිසා ඒ වත්කම් අය කර ගැනීම සඳහා ජාත්‍යන්තර ආයතනත් එක්ක රට රාජ්‍යයන් එක්ක කතා බහ කරලා මේ ආයතනයන් සමග එකහුව වෙලා මොකද අනිවාර්යෙන් පැහැදිලි ලංකාවේ මේ නිරුපම රාජපක්ෂලත් ඔය අක්වැරල සමාගම් වල ඒ වගේම ලෝක ප්‍රසිද්ධ කුක් දූපත් වගේ කළුසලි සුදු කරන තැන්වල ආයෝජන කරලා තිනවා. දැන් ලංකාව ඒ සම්බන්ධයෙන් ලංකාවත් දැන් ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද ළඟදී කියන මුදල් පනතත් එක්ක ලංකාවත් කළුසලි සුදු කරන ජාවාරම් තන පිප්පල බඩපත් වෙලා තිනවා. ඒක නිසා මේ ලංකාවේ හැම ජනතාවම දුක් විඳින ජනතාවම අද ගෑස් එක ගන්න බැරුව අද කිරිපිටි ටික ගන්න බැරුව අද ලොරටියක් නැතුව දුක් විඳින්නේ මේ රාජපක්ෂලාගේ අවිධිමත් පාලන නිසා. මේ වගේ අවිධිමත් පාලන කැති කරන්න හේතු වෙලා තියෙන්නේ මොකද්ද? මේ ලංකාවේ තියෙන අධිකාරීවාදී පාලන ක්‍රමෙ හින්දා. ඒක නිසා මේ රාජපක්ෂරුන්ගේ ගෝඨාභය පන්නලා නාමල්ලාවත් ගෝඨාභය පන්නලා බැසිල්ලාවත් ගෝඨාභය පන්නලා චමල්ලාවත් ගෝඨාභය පන්නලා සජිත්තාවත් කවුරුාවත් මේ අධිකාරීවාදී පාලන ක්‍රමයේ තියෙනකොට ඊයේ මම දැක්කා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා කියනවා හිතුවක්කාර විදිහට පාලනය කරන්න පුළුවන් නිසා තමයි මේ ගුණය කියලා. අපි හිතනවා. මොකද හේතුව 20 සංශෝධනයෙන් 18 සංශෝධනයෙන් හිතුවක්කාර පාලනයක් ආවා. දැන් ගෝඨාභය කියනවා අගමැතිතුමාගේ උදව් නැතුවට කරගෙන යන්න බෑ කියලා. අපි ඒක තමයි 19 ගෙනාවේ. 19 වෙලාවේ අගමැතිතුමා උදව් කරනවා. ඒ වගේම හිතුවක්කාරකම නැතුව ගියා. ඒක නිසා පාලන ක්‍රියාවක් හැකියාවක් තියෙනවා. එතකොට 19 ගෙනල්ලා මහින්ද මේ ගෝඨා මේ මෛත්‍රීපාල සිරිසේනයි රනිල්වි කරනකොට දෙන්න එකට යන්න බෑ කිව්වා. දැන් ඉන්නේ අයියා මල්ලි ඒත් එකට යන්න බෑ. අපි කියන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයට රට අසාර්ථකයි. අපි මුලින්ම මාධ්‍ය සාකච්ඡාවක් කළේ ගෝඨාභය මහත්තයෝ ඔයා තව අවුරුදු 3ක් ගිහිල්ලා තව අවුරුදු 4ක් ගිහිල්ලා ඔය 5ක් ගිහිල්ලා බලන්න ඔයා රට විනාශ කරලා තියෙන්නේ ඔයා නැති කරලා තියෙන්නේ ඔයාට දිනු කරන්න බෑ. ඊයේ අනුරාධපුර ගිහලා කයිවාරු ගැහුවා මට මේක හදන්න බෑ හදන්න බෑ ඔයාට. ඔයා කොච්චර කයිය ගැහුවත් ඔළුවෙන් හිටියත් ඔයාට මේක හදන්න බෑ. දැන් ඔයාට මහින්ද රාජපක්ෂ පිස්සු ඇවිල්ලා. මොකද්ද හේතු පිස්සුව? මහින්ද රාජපක්ෂත් මොකද්ද කළේ? ව්‍යාපෘති හදා නම් ගහන එක. දැන් ඊයේ ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදලා දැන් තිබුණා. මොකටද මේ ක්‍රිකට් ක්‍රීඩාංගණ මේ වෙලාවේ? මේ වෙලාවේ ජනතාවට එදා වේල කන්න බැරුව ඉන්නවා. වේල් 3ක් කන්න ජනතාවගේ 80%කට වේල් 3ක් කන්න විදියක් නැහැ. ඒ වගේම ඩොලර් නැහැ. ඒ වගේම මිනිස්සු නන්නතරලා මිනිලාගේ ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවා. මහින්ද රාජපක්ෂගේ අවසන් කාලේ තිබිච්ච පිස්සුව ගෝඨාභයට ඇවිල්ලා තිනවා. ඊට අනිත් වෙනකොට ගෝඨාභය පොදු වැසිකිලි, ගෝඨාභය පාරවල්, ගෝඨාභය අතුරුමාවත්, ගෝඨාභය වැසිකිලි, ගෝඨාභය ශ්‍රමණාගාර, ගෝඨාභය ක්‍රීඩාංගණ, ගෝඨාභය කීයක හැදෙයි. මොකද මම දන්නවා ඒ පවුලයාගේ මානසිකත්වය. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මේ ඩොලර් අර්බුදයේ මේ විදේශ සංචිත හිඟකමේ ප්‍රධාන වගඋත්තර රාජපක්ෂ පවුල මම බය නැතුව කියනවා පුළුවන් නම් අජිත් නිවාඩ් කබ්‍රාල්ට මම අභියෝග කරනවා ඔයා බොරු කරලා 2000 මහ බැංකුව කලින් මහ බැංකුව ඉන්න කාලේ බොරු කොල්ලා රටේ ආර්ථික වර්ධන වේගය බොරු පෙන්නලා ඒ වගේම රටේ ජනතාවගේ ආදායම් බොරු කළා නේද මේ අමාරු වැඩන කියන එක මම ඔයාගෙන අහන්න කැමතියි. ඒක නිසා ජනතාවට තේරුම් ගන්න අපි මේ දෙන්නේ කෙලින්ම කියලා තේරුම් කරලා දෙන්නේ තවදුරටත් මේ කහකඩ ශ්‍රමණ මහණුන්ගේ බොරු කියුම් වලට අහු වෙන්නේ නැතුව. මොකද දැන් මේ ආණ්ඩුවට විරෝධ වෙනකොට මුරුත්තුට්ටි ආනන්දයි ඇල්ලේ ගුණවංශයි බොරු රංගපෑම් කළා අන්තිමට නමනවා. මම දැනගත්තා මුරුත්තුට්ටි ආනන්දයි ඇල්ලේ ගුණවංශයි කවදාකවත් මේ රාජපක්ෂල වරප්‍රසාද වලින් ගැලවෙන්නේ නැහැ කියලා. එදා මුරුත්තුට්ටි ආනන්ද හාමුදුරුවෝ නාරහෙම්පිට පන්සලට විරුද්ධ පක්ෂ වල කට්ටිය ගුරුවරු ගෙනල්ලා අන්තිමට ගුරුවරු අන්දලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ පොරොන්දු වුණා කියලා අන්තිමට ගුරු සද්ද පාවා දුන්නා. ඒ වගේම ඇල්ලේ ගුණවංශ මහත්තයා ඇවිල්ලා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ ඇවිල්ලා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? අපි ආණ්ඩුව යන හැටිය හරි නෑ කියලා ඊයේ මොකද්ද කියන්නේ? ඒක නිසා මේ කහකඩ මහණුන් මේ ලංකාව විනාශ කරපු මේ ශ්‍රමණයන්ගේ කියුම්බාට අහු වෙන්නේ නැතුව මේ ශ්‍රමණයෝ අපි අරගෙන යන්නේ මස් කඩේට දක්කන හරකා මස් කඩේට යනවා කියලා දැනගන්න නැතුව හොඳට වමාර කකා වල්ගෙන් බැසන්න පහර දීදී සුන්දර ගමනක් යනවා කියලා හිතාන යනවා අන්තිමට කොක්කේ එල්ලෙන්නේ. ඒක නිසා මේ ශ්‍රමණයන් කියන දේ අහලා ලංකාව 2019 මේ අරගෙන ගියේ මස් කඩේට. ඒක නිසා මේ තවදුරටත් මේ වගේ මුඩු මහණුන් කියන කතන්දර පිළි නොගෙන ඊටමත් විචාරශීලීව මේ ආර්ථික විනාශ කරපු මේ පාලක හැත්ත විනාශ කිරීම සඳහා එක්කලුණි කියලා ඉල්ලීමක් කරන බොහොම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය